ඒ බයිබල් අතර ගන්න හැම කෙනෙක්ම දේව වචනේ සූදානම් වෙන්න. ඔයගොල්ලෝ දේව වචනේ සූදානම්ද? මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ගේ දුරකථන ක්‍රියා විරුද්ධ කරගන්න නැත්නම් එක සයිලන්ට් දාගන්න. මොකද හේතුව අපි දේව වචනයට අපි අහුම්කන් දීම හරි වැදගත්. හාලෙලූයා. මොකද දේව වචනේ තමයි අපිව ගොඩනගන්නේ, අපිව ශක්තිමත් කරන්නේ, අපේ ජීවිත බලවත් කරන්නේ. ආමේන්. හාලෙලූයා. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතවලට හරි වැදගත්. ඔබ දන්නවා බයිබලයේ හරිම වැදගත්. අපි දේව වචනය අධ්‍යයනය කිරීම, දේව වචනය මෙනෙහි කිරීම හරිම වැදගත් දෙයක්. දේව වචනය නැත්තම් කිතුණුවෙකුට අන්තිම කාලේ ජීවත් වෙන්න බෑ. දන්නවද කිතුණුවෙකුට අන්තිම කාලේ මේ කාලේ බයිබලයේ දන්නේ තියෙන දේව වචනේ දන්නේ තියෙන ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ පොළවේ වාතාවරණය වලට අනිවාර්යෙන් හවු වෙනවාමයි. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට ගෙදරදී බයිබලයේ කියවන්න, බයිබලයේ ඉගෙන ගන්න, දේව වචනේ ස්ටඩි කරන්න. මෙනෙහි කරන්න. මොකද මේක අන්තිම කාලේ. මේක ඇවිල්ලා අපිට ඕන ඕන දේවල් කර කර ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි. අපි දේව වචනේ දන්නේ නැත්නම් යක්ෂයාගේ උපායන් වලට අපි හවු වෙන්න යනවා. තේරුණාද? දේව වචනේ දන්නේ නැත්නම් අපේ කාලේ අපි ඕන් නැති දෙයට අපි කාලය දෙන්න යනවා. ඒක නිසා බයිබල් දේව වචනේ දැනගත්තොත් අපිට හැම දෙයක්ම දෙවියන් වහන්සේ දකින්න විදිහට අපිට කරන්න පුළුවන්. හාලෙලූයා. දෙවියන් වහන්සේ දකින්න විදිහට දකින්න පුළුවන්. දෙවියන් වහන්සේ දේවල් කරන විදිහට අපිට කරන්නත් පුළුවන්. ආමේන්. ඒක නිසා දේව වචනය හොඳට ඉගෙන ගන්න, ඒක කියවන්න, ඒක මෙනෙහි කරන්න. අපි මේ වෙලාවේ කියවමු එපිස්ස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 13 වෙනකම්. එපිස්ස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 13 වෙනකම්. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තිය බලවත්කමේද බලවත් වේයි. අන්න බලන්න. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තිය බලවත්කමේද බලවත් වේලා. බලන්න බයිබලයේ අපිට කියන දේ. බයිබලයේ අපිට කියන දේ බලන්න. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තිය බලවත්කමේද බලවත් වේලා. හාලෙලූයා. හාලෙලූයා. ඔගොල්ලෝ දේව වචනයට අහුම්කම් දෙන්න. හැම කෙනෙක්ම දේව වචනයට හොඳට අහුම්කම් දෙන්න. ආයි කියන්නේ එක. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තිය බලවත්කමේද බලවත් වේයි. ඔව්. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්නට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැනද ගනින්න. ඔව් බලන්න. බයිබලයේ කියන එක. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්න නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැනද ගනින්න. ඔබ දන්නවද යක්ෂයාගේ උපායවල කියන දේවල් තියෙනවා. යක්ෂයාගේ උපායවල. ඔයගොල්ලන්ට මම එහෙම දෙයක් කියන්නේ යක්ෂයාගේ උපායවල වලට විරුද්ධ වෙන්න අපිට පුළුවන්. දන්නවද මිනිස්සු කිතුණුවෝ යක්ෂයාගේ උපායවල වලට බොහෝ වෙලාවට හසු වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැති නිසා ඒක සාතන්ගේ උපායක් කියලා. සමහරක් අය දන්නේ මේක සාතන්ගේ උපායක් කියලා. ඔයගොල්ලෝ දන්නවද ඒක දන්නේ සමහරක් දේවල් ඔයගොල්ලෝ කරනවා. ඒ කියන්නේ අපි කරනවා අපේ ඇස්වලට හොඳයි කියලා හිතෙන නිසා. අපේ ඇස්වලට පේනවා ඒක හොඳයි කියලා අපි දකිනවා. අපේ කන් වලට ඇහෙනවා ඒක හොඳයි කියලා අපි ඒක කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඒක සාතන්ගේ උපායක්. ඔබ දන්නවා සාතන්ගේ උපායන් තේරුම් ගන්න
ඔබට හැකියාවක් තියෙන්න ඕනේ. හාලෙලූයා. ආයි කියන චතුර එක 11. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්නට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැනඳ ගනිමු. බලන්න දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැනඳ ගන්නයි. මොකටද? යක්ෂයාගේ උපායන් වලට විරුද්ධ වෙන්න. ඒ කියන්නේ යක්ෂයාගේ උපායන් අපිට තියෙනවා. දැන් මම මෙහෙම දැක්කා. යක්ෂයාගේ උපායන් අපි දැනගන්නේ කොහොමද? ඒකට අපි යක්ෂයා ගැන ඉගෙන ගන්න ඕනද? මට ඒකට උත්තර දෙන්න. උත්තර දෙන්න. කටවල් අර ඉඳී ඔයගොල්ලෝ කටවල් අහගෙන ඉන්න එපා. මෙතන ආගමික ස්ථානයක් විදිහට මෙතන ඉන්න එපා. තේරෙනවද? මේ සභාව කියන්නේ මේවා ආගමික ස්ථාන නෙමෙයි. මේවා ආත්මික මිනිසුන්ගේ තැන්. තේරුණාද? තේරුණාද? ඒකට කට අරින්නෙත් නැහැ. තේරුම් ගන්න. පල්ලි කියන්නේ ඒවා ආගමික ස්ථාන නෙවෙයි. කිතුරු සභාව කියන්නේ. කිතුරු සභාව ඇවිල්ලා ආත්මික ස්ථානයක්. අපි ආගමික වෙන්න ඕනේ. අපි ආත්මික වුණොත් හොඳයි. ආගමික නම් හිමීට ඉඳගත්තා. දැන් අතුස්සන්න කැලේ හිමීට අත්තිස්සුවා. කාගේවත් එක්ක කතා කරන්නේ බිම බලාගෙන ආවා. චාමිට ගියා. හැබැයි හිත ඇතුළ චාම් නැහැ. ඔබ හොඳට මතක තියාගන්න ආගමික වෙන්න එපා. ආත්මික වෙන්න. හalleluya. ආගමික වෙන්න එපා. ආත්මික වෙන්න. ඒක අරන් දෙන්න මට. ආගමික වෙන්න එපා. ඔයගලන්ට මම කියනවා ඔයගොල්ලෝ ආත්මික වෙන්න. ආත්මික වුණාම නිකම්ම ඔයගොල්ලෝ හරි දේවල් හරියට කරන්න ඉගෙන ගන්නවා. ආයි කියන්නේ මේ පදේ 11 වෙනි පදේ. අපිට කියන අපේ සභාවේ ඔක්කොම බයිබලයට ඔයගලගේ අවධානය දෙන්න ඔක්කොම එකවර අපි කියවමු 11 වෙනි පදය 1 2 3 කියවන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්නන්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැනඳ ගනිමු. අන්න බලන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්න නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ළඟ ආයුධ තියෙනවා සාතන්ට විරුද්ධව. ඒ කියන්නේ යක්ෂයාගේ උපාය වලට විරුද්ධ වෙන්න අපිට පුළුවන් වෙන්න දෙවියන් වහන්සේගේ යුද්ධ ආයුධ තියෙනවා. නැත්තම් අපි මොකද කරන්නේ? අපි එක එක දේවල් සාතන් එවන සිතුවිලි අදහස් යෝජනා මම ඔයකයි කියන්නේ සමහරක් අයව සාතන් නිකන් අර නිකන් මේ බබා වගේ ගෙනියනවා. මේ මෙතන සාතන්ට පුළුවන් ඔයගලන්ට මෙහෙම අරන් යන්න. හරියට. එහෙම අරන් යන්න පුළුවන්. ඔයගලන්ට ඕන අතර ගෙනියන්න පුළුවන්. සාතන්ට පුළුවන්. සාතන් කොහෙද දන්නවද සිතුවිලි දාන්නේ? අපේ මනසට. දාලා අපි දේව වචනේ දන්නේ නැත්තම් සාතන්ට පුළුවන් අපිව ඕන අතකට හරෝ අරයි යන්න. ඒකම ඔයගලන් කිව්වේ හරියට. ඒකම ඔයගලන් කිව්වේ අන්තිම කාලෙදී ඔයගොල්ලෝ මේ කාලේ දේව වචනේ දන්නේ නැත්තම් මේ කාලේ මේ යන යුගයේදී ඕගොල්ලෝ හවු වෙනවා. හalleluya. ඒවා නිකන් හොඳයි වගේ තමයි පේන්නේ. හැබැයි ඒවා වල පරමාර්ථය සාතන් ඌගේ පරමාර්ථය ඕගොල්ලෝ දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන අවධානය නැති කිරීම. දෙවියන් වහන්සේ කෙරෙහි මනුෂ්‍යයන්ගේ අවධානය නැති කිරීම. ඒක නිසා මම ඔයගලන්ට කියනවා කවදාවත් දේව වචනේ දන්නේ නැතුව ඉන්න එපා. බලන්න එතන කියන්නේ දෙවියන් වහන්සේ සිළු යුද අවුරු පැනඳ ගනිලා. ඊට පස්සේ
මක්නිසාද අපේ පොරබැඳීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොවන. අන්න බලන්න. මක්නිසාද අපේ පොරබැඳීම, ඒ කියන්නේ අපි පොරබදින්නේ මාංශයට සහ රුධිරයට විරුද්ධව හයි කියන්නේ විරුද්ධව නෙවෙයි. අපේ පොරබැඳීම, ඒ කියන්නේ අපේ ෆයිට් එක තියෙන්නේ මාංශය සහ රුධිරයට විරුද්ධව නෙවෙයි. දැන් මම ඇයි මෙතන කියන්නේ මාංශය සහ රුධිරයට විරුද්ධව නෙවෙයි කියලා? අපිට එන අභියෝග, අපේ ජීවිතවලට එන කාරණාවලදී හොඳට මතක තියාගන්න, අපි මිනිස්සු එක්ක ෆයිට් කර ඉන්නවා නම් අපි මාංශයත් එක්ක තමයි ෆයිට් කරන්නේ. හalleluya. ඔව්. දැන් අපි මාංශයත් එක්ක තමයි ෆයිට් කරන්නේ. ඕගොල්ලෝ මිනිස්සු එක්ක හැප්පෙන්න යන්න එපා. ඒකයි මෙතන කියන්නේ ආයෙ කියනකොට ඒක මක්නිසාද අපේ පොරබැඳීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොවන. අපේ පොරබැඳීම මාංශයට සහ රුධිරයට විරුද්ධව නොවේ. ඒ කියන්නේ අපි මිනිස්සු එක්ක ෆයිට් කරන්න යන්න ඕනේ නැහැ. මොන ප්‍රශ්නයකද උනත් මිනිස්සු එක්ක ෆයිට් කරන්න යන්න එපා. ඊට පස්සේ කියන්නේ අධිපතිකම් වලටත් පරාක්‍රමදාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගයේ ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධ වේ. මෙන්න අපේ ෆයිට් එක. මෙන්න අපේ ෆයිට් එක. බලන්න මෙතන කියනවා අධිපතිකම් වලටත් පරාක්‍රමදාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝකේ මුලාදෑනීන්ටත් ස්වර්ගයේ ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධවයි. හිතන්න අපේ ෆයිට් එක තියෙන්නේ අන්ධකාර ආත්ම සේනාවන් වලට විරුද්ධව. හalleluya. තවද හැම අභියෝගයකදීම හැම ප්‍රශ්නයකදීම ඒක පිටිපස්සේ තියෙන්නේ මම උගන්ලා තියෙනවා ආත්මික දෙයක්. දැන් මම විතරක් බලන්න ඕගොල්ලෝ සමහරට උදේ ඉරිදා සභාවට එන්න යද්දී ඕගොල්ලන්ට කවුරු හරි වැඩක් දාන්න පුළුවන්. ඔව්. නැත්නම් ඔයගොල්ලන්ට සෙනසුරාදා වැඩක් දාන්න පුළුවන්. ඉරිදාට පල්ලියෙද්දී. ගොඩක් අය හිතනවා පල්ලි මිස් කරනවා කියන එක අර නිකන් කොහේ හරි යන්න නැතුව නතර වුණා වගේ සාමාන්‍ය දෙයක් කියලා. ඔයගොල්ලෝ දන්නවද දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එනවා කියන එක වටින දෙයක්. හalleluya. කවදාවත් ඕගොල්ලෝ දේව වචනයත් එක්ක ඉන්නවා නම්, ඕගොල්ලන්ට දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ඕගොල්ලෝ වැඩ කරනවා නම්, ඕගොල්ලන්ට ඉරිදා සබත් දවස කියන එක හරිම වටින දෙයක්. ඕගොල්ලෝ දන්නවද මේ වචනේ ඉගෙන ගන්න වෙලාව කොච්චර වටිනවද කියලා? සමහරක් විට ඕගොල්ලෝ මෙතනට ආවම ඕගොල්ලන්ට වෙන වැඩ මතක් වෙනවා. මොකද යක්ෂයාට ඕඩ කරලා තියෙනවා ඕගොල්ලන්ගේ කන් වහන්න. මොකද සාතන් දන්නවා ඕගොල්ලන්ව ඕන අතර ගෙනියන්න පුළුවන් දේව වචනය ඕගොල්ලෝ දන්නේ නැත්තම්. දේව වචනේ දන්නේ නැත්තම් ඕගොල්ලන්ව ඕන අතර උට හරවන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕන තැනකට හරවන්න පුළුවන්. 탁දාලා ඕගොල්ලන්ව අල්ලගන්න ලේසි. හිතන්න අපි උගන්වනවා ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ පොළොවට එන්න යනවා, සභාව සෝ ගන්නවා කියලා අපි ලොකු ඉගැන්වීමක් කරනවා. ඔයගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ට මේ ඉගැන්වීම් වලින් ඔයගොල්ලන්ගේ කන් වස්සවන්න යක්ෂයාට පුළුවන්. ඕගොල්ලන්ට ඉද්ද දවසක ඕගොල්ලෝ හවු වෙන කෙනෙක් නම් යම් දෙයක් දාලා. ඔව් ඕගොල්ලෝ හවු වෙන්නේ නැහැ නේ ඕගොල්ලෝ දානවා සාතන්. ඒ කියන්නේ ඉරිදා දවස දේව වචන ඉරිදා දවස් වෙන්න ඕනේ අනිත් දවස්වල හරි. දේව වචනයට ඕගොල්ලන්ට දෙන කාලය හොරකම් කරන්න ඕගොල්ලෝ ඒකට පෙළපිලා නම් ඉන්නේ යක්ෂයන් හරි ලේසි ඔයගොල්ලන් වල්ල ගන්න. පොඩ්ඩක් නිදිමතක් දෙන්න විතරයි තියෙන්නේ. නැත්තම් චුට්ටක් ආවර ගෙදරට එවන්න විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ වැල වගේ එළියට යනවා. හැබැයි ඕගොල්ලෝ දැනන් සිටියොත් මේ සාතන්ගේ උපාය මම මේකට විරුද්ධ වෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ සාතන්ගේ උපායවල් දැනගෙන ඒතකොට ජීවත් වෙනවා.
හාලෙලූයා. හාලෙලූයා. සමහරවිට ඔයගොල්ලෝ යාඥා කරන වෙලාවල් වල ඔයගලන්ට වැඩ දායි. මේවා තේරුම් ගන්න. මේවා සාතන්ගේ උපක්‍රම. යක්ෂයාගේ උපක්‍රම. යක්ෂයා කැමති නෑ ඔයගොල්ලෝ දේව වචනේ ආනවට. යක්ෂයා කැමති නෑ ඔයගොල්ලෝ දෙවියන්සගේ රාජ්‍යෙට සේවය කරනවා. යක්ෂයා ඒකට කැමති නෑ. මම මේ අපේ youth group එකේ නිතරම දානවා අර කාරණා 10ක් විතර. ඒකේ කාරණා 10 තියෙනවා. දේව සභාවේ වැඩ ඕගොල්ලන්ට දේව සභාවේ යාඥාවන් ඕගොල්ලන්ට ඒක බෝරින් කරනවා නම් පරිස්සම් වෙන්න කියලා. ඒකට හේතුව ඒ දන්නවද? ඒක සාතන්ගේ සැස්ම. මොකද සාතන් දන්නවා ඕගොල්ලෝ ආත්මික වෙච්ච ගමන්ම ඌට ඕගොල්ලන්ව ඕන විදිහට හරවන්න බෑ කියලා. හාලෙලූයා. බලන්න මෙතන කරන කියන දේ. මක්නිසාද අපේ පොරබැදී වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධ වනව අධිපතිකමට පරාක්‍රමදාරට මේ අන්ධකාර ලෝකයේ මුලදැයින්ට ස්වර්ග ස්ථාපස දුෂ්ටකමේ ආත්මසෙන්නට විරුද්ධ වේ. 13 වෙනි පදය කියන්නේ. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නන්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්නට පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සීල යුද්ධ ආයුධ අනුගනින්න. අන්න බලන්න. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නට මොනවද කියන්නේ? විරුද්ධව සිටින්නට සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්නට පුළුවන් වන පිණිස. හාලෙලූයා. ඔබගේ ෆෝන් ඕෆ් කරගන්න. ෆෝන් අනේ සභාවේදී ෆෝන් ඔන් කරගන්න එපා. ආයි කියන්නේ 13. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නට නපුරු දවසේ විරුද්ධව සිටින්නට සියල්ල සම්පූර්ණ කරගෙන ඉස්සිරව සිටින්නට පුළුවන් වෙන පිණිස. පොඩ්ඩක් නපුරු දවසේදී විරුද්ධ වෙන්න. හිතන්න. ඒ කියන්නේ අපේ ජීවිතවලට නපුරු දවස් එනවා. මම මේ කියන්නේ නැති බංගස්ථාන වෙලා යනවා කියන එක නෙවෙයි. ඒක අපි උගන්වන වචනයට විරුද්ධයි. හැබැයි නපුරු දවස් එනවද නැද්ද? එනවා. දැන් මේ නපුරු දවසේදී වැඩ කරන විදිය ඔයගොල්ලෝගේ වැඩ ඔයගොල්ලෝ කොහොමද ක්‍රියා කරන්නේ? අන්න ඒක තමයි දේව වචනයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. නපුරු දවසේදී විරුද්ධව සිටින්න ඊට පස්සේ සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්න. මම ඒකයි කිව්වේ. කෙනෙකුට දේවල් කරන්න පුළුවන් ආත්මික විදියටත් මානසික විදියටත්. ඕගලන්ට පුළුවන් කිතුණුවෙක් වෙලා බයිබලයේ අතේ තියාගෙන සභාවට ඇවිල්ලා මානසිකෙක් වගේ වැඩ කරන්නත් ආත්මිකෙක් වගේ වැඩ කරන්නත්. හැබැයි හොඳට මතක තියාගන්න ආත්මිකෙක් වගේ වැඩ කරන්න ඉගෙන ගන්න උගන්වන තැන ඒක උගන්වන තැන තමයි කිතුණු සභාව. හාලෙලූයා. නපුරු දවස් එනවා. කිතුණුවෙකුට අභියෝග කියන එක එනවා. හොඳට මතක සාතන් ඕගොල්ලන්ට දාන්න බීජ ඇවිල්ලා ඕගොල්ලෝ ලේසියෙන් හවුවෙන දේවල්. යක්ෂයා හරි කැමති මේ දේවල් වලට. සමහර කෙනෙක් අපි මිනිසුන් පොත් යාඥා කරන්නේ කියලා ඒගොල්ලන්ට බෝරි. හොඳට මතක තියාගන්න ඕගොල්ලොන්ට මම හැමදාම කියන දෙයක් ඕගොල්ලන්ගේ වැඩ පොළවල් වල හරි කොහේ හරි යාළුවෝ ඉන්නවනම් ඒ අයව දිනා ගන්න බැරි නම් ඒ අයට ඇසුරු කරන්න එපා. දිනා ගන්න බැරි නම් ඕගොල්ලෝ යාඥා කළ සුද්ධාත්මවංශගේ බලයෙන් ආලේපේ පිරලා නැත්තම් ඕගොල්ලන්ට ඒගොල්ලන්ව දිනා ගන්න බෑ. නැත්තම් මොකද වෙන්නේ? ඒ අයගේ උපක්‍රම ඒ අය තුලින් සාතන් කියන දේවල් වලට ඕගොල්ලෝ අනිවාර්යෙන් අවු වෙනවාමයි. අනිවාර්යෙන් අවු වෙනවා. ඕගොල්ලෝ හිතන්න එපා සාතන් අර කතාවක් තියෙන අර ඔටුවයි කතාව. ඔටුවා ඉස්සල්ලාම පොඩ්ඩක් කොළුව දානවා. ඊට පස්සේ ඉල්ලලා කොහොම හරි අවයව දා ගන්නවා. අන්තිමට ඔටුවගේ ඇතුළට ආවට පස්සේ මිනිහා එළියේ ඔටුවගේ ඇතුළේ. ඔකල දන්නවා සාතන් ඇවිල්ලා
චුට්ට දාන්නේ ඕගොල්ලෝ හිතන්න එපා සාතන් පොට්ටක් කොනිත්තලයි කියලා. හරිද? ඕගොල්ලෝ හිතන්න එපා අත මෙයාව කොනිත්තම. සාතන් ඇවිල්ලා අනේ මේව කොනිත්තලයි කියලා. සාතන් එහෙම කොනිත්තන්නේ සාතන් කොනිත්තන්නේ තුවාල කරන්නමයි. සාතන් චුට්ටක් එහෙම මිරිකලයක් නැහැ. පොතේ මතකද සාතන් එහෙම කරන්නේ නැහැ. ඌ චුට්ටක් කොනිත්තන්නේ ඕගොල්ලන්ව නිරේට ගෙනියන්නමයි. හalleluya. ඕගොල්ලෝ එක දවසක් සභාවට එන්න කම්මැලි වුණොත් හොඳට මතක තියාගන්න ඒ ආරම්භය විතරයි. ඒ ආරම්භය විතරයි. ඒ ආරම්භය විතරයි. මම එකයි කියන්නේ මුකුත් නිසා නෙමෙයි ඔයගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ව මේ විදිහට හදන්නේ මුකුත් නිසා නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ ඔසවා ගැනීම උන්වහන්සේගේ සභාව ඔසවා ගැනීමේ කාලය ළඟයි. හalleluya. මේ කාලේ අපි ලෑස්ති වුනේ නැත්තම් හොඳට මතක තියාගන්න උන්වහන්සේගේ පැමිණීමට අපි සූදානම් වෙමි අපි ඉදී. අපි මේ පොළවේ වැඩ කර ඉදී. අපි සූදානම් නැහැ. මම ඔයගොල්ලන්ට කියන්නේ රස්සාවල් කරන්න එපා. ඔයගොල්ලෝ ව්‍යාපාර කරන්න එපා කියලා මම කියන්නේ ඒවා කරන්න. ඒවා ආත්මිකව කරන්න. ඒවා එක කරගන්න එපා කවදාවත්. ඒවා එක කරගන්න නැසර ඔයගොල්ලෝ වැටෙනවා. හalleluya. ඒවා එක කරගන්න එපා. ඒවා ආත්මිකව දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඒවා කරන්න. ආත්මන වහන්සේගේ උපදේශනත් එක්ක කරන්න. ඒ වලට අභියෝග ආවම දේව වචනෙන් ඒවට මුහුණ දෙන්න. ඒ වලට වැඩ කරන්න. දේව වචනෙන් ක්‍රියා කරන්න. ඒවා උගන්වන තැන තමයි කිතුණු සභාව. ඒවා කරන්න දන්නේ නැත්නම් එදිනෙදා ජීවිතේ කාරණාවලට ඔයගොල්ලෝ හවු වෙනවා. බලන්න මෙතන කියන දේ. කියන්නේ දාතුනේ. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නට සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්නට පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සීල යුද ආයුධ අරගනින්න. ඔව්. ඊට පස්සේ එබැවින් නුඹලාගේ ඉඟට සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැලඳගෙන සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වහන් පයලා සිටපල්ලා. ඒ සියල්ල හැර ඇදහිල්ල නැමැති පඩිය අරගනින්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන් වන්නේය. ගැලවීම නැමැති ආරක්ෂා තොප්පියද දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන්න් වහන්සේගේ කඩුවද ගනින්න. ඔව්. ඊට සියලු යාඥාවලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාලවලදී ආත්මයන්න් කර්ම කොටගෙන යාඥා කරපන්. බලන්න මෙතන කියනවා අන්තිමට මම උඩ ඒවටත් එන්නම් 18 වෙනි පදය ඔයගොල්ලන්ගේ බයිබලේ බලන්න සියලු යාඥාවලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාලවලදී හරිද සියලු කාලවලදී ආත්මයන් වහන්සේ කර්ම කොටගෙන යාඥා කරපළා. බලන්න සියලු කාලවලදී තමයි හැම කාලයකටම එකම විදිහට යාඥා කරා කියලා හරියන්නේ නැහැ. බලන්න මෙතන කියන දේ සියලු කාලවලදී ආත්මයන් වහන්සේ කර්ම කොටගෙන යාඥා කරපළා. හැම කාලයකම ආත්මයන් වහන්සේ කර්ම කොටගෙන ආත්මයන් වහන්සේගේ උපදේශනයන් තුල යාඥා කරන්න කියලා බයිබලයේ කියනවා. හalleluya. හalleluya. දන්නවද? ශුද්ධාත්ම වහන්සේගේ හැසිරවීම සහ ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම තුල අපි යාඥා කරන්න පුරුදු වුණාම අපිව උන්වහන්සේ කාලයට අනුව උන්වහන්සේ අපිව දිශා ගන්නවා. හalleluya. ඒකට ඉවතියෙන්න ඕනේ. දැන් ඔයාලට කාලවකවානු තේරුම් ගන්න ඉව තියෙනවද? කාලවකවානු සමානක් කරන්නේ මිනිස්සු දන්නේ නැහැ තමුන්ට මොනවද වෙන්නේ කියලා. ඔව්. කාගෙන් හරි අහලා බැලුවොත් මොකක්ද ඔයාලට වෙන්නේ? අනේ මන් දන්නේ මං ඔහේ ඉන්නවා. එන දෙයට මූණ දෙනවා. ඔයගොල්ලෝ එහෙම කියනවාද එන දෙයට මූණ දෙනවා කියලා? කවදාවත් කියන්නේ මම එන දෙයට මුණ දෙනවා කියලා නෑ. ඔයගොල්ලෝ එන දේ දන්නවා. හalleluya. එන දේ ඕගොල්ලෝ දන්නවා. එන දෙයට මුණ දෙනවා. ඔන්න වෙන දෙයක් වෙච්ච දේ.
ඒ වගේ වචන කතා කරන්න එපා. මොකද ඕගලන්ට යක්ෂයට අයිතියක් නැහැ උඩින් ඇවිල්ලා අර ඒ කාර්ය LTT එක යුද්ධ දිවිච්ච කාර්ය LTT කඳුරුවට ගිහිල්ලා කෆි රෝලින් ගිහලා දැම්මේ. සාතන්ට උඩින් ඇල ඩෝන් ගාලා දාන්න ඕගලන්ට බෑ. එහෙම පුළුවන් වෙන්නේ ඕගොල්ලෝ සාතන්ගේ උපායක් දන්නේ නැත්නම් විතරයි. ඕගොල්ලෝ ඕගොල්ලෝ නිදාගෙන ඉන්නවා අර ජේසුස් වහන්සේ ගෝලයන් එකේ මොකද්ද? දැන් නිදාගත්ත ඇති. දැන් අවදි වෙන්න මාව අල්ලන් යන්න යන්නේ. කොහෙද ඒක උනේ? කොහෙද ඒක උනේ? කොහෙද උනේ? ගෙත්සෙමනි වෙන්නේදී. තේරුණාද? ගෙත්සෙමනි වෙන්නේදී යේසුස් වහන්සේ ගෝලය මොකද කියන්නේ? යේසුස් වහන්සේ කියනවා ගෝලයන්ට මොනවා කරන්න කියලාද? මං වෙනුවෙන් යාඥා කරන්න. ගෝලයා යාඥා කරනවද? හිතාගත්තා. ඒගොල්ලෝ යාඥා කරේ නැහැ. ඒගොල්ලෝ හිතාගත්තා. පොදට හිතාගත්තා. අන්තිමට යේසුස් වහන්සේව අල්ලගෙන යන්නේ යේසුස් වහන්සේ කියලා කියනවා දැන් ඇති නිදාගන්න. දැන් හරි ඔක්කොම හරිද නිදාගන්න. ඔයගොල්ලෝ දන්නවද මිනිස්සු කිතුනුව අවදි වෙන්නේ නැති එකේ තියෙන භයානකම ජේසුස් එතනදී පෙන්නනවා. ඒක අපිට හොඳ පාඩමක්. අපි අවදිව දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්නේ නැතුව අපේ ජීවිත ගැන අපි අවදි වෙන්නේ නැත්තම් හොඳට මතක තියාගන්න කවදාවත් එහෙම අවදි වෙන්නේ නැත්තම් සාතට පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ ජීවිතවල ඕන දෙයක් දාලා යන්න. අන්තිමට බෝම්බේ වැටුනහම තමයි පිපුරුවම තමයි ඇහැරෙනවා. පිපුරුවා. ඊට පස්සේ 077 639 82 කෝල් කරා. කාගේ නම්බරේද මගේ නම්බරේ. ඔව් ඔන්න ඉතින් එනවා. ඇයි සාතන් උඩින් යන කපීරගෙන් යන දාලා බෝම්බයක්. මේ ඔබට නිදාගෙන ඉඳලා. අවදිව ඉඳලා නැහැ. ඒ කියන්නේ එයා දන්නේ නැහැ එයාගේ ජීවිතේ මොකක්ද වෙන්නේ. ඔයගොල්ලෝ දැනගන්න මොකක්ද ඔයගොල්ලන්ට වෙන්නේ කියලා. දැන් වෙන අන්‍ය ජාතිකයන් කියනවා මොකද්ද කාගේ හැටියටද මේ මොකද්ද කියනවනේ අන්‍ය ජාතිකයන් නම් කියනවා මොකද්ද වචනයක් කියලා කියන එයාගේ හැටියටයි ඔක්කොම වෙන්නේ කියලා. හරි. අපි කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත හැටියට ඔක්කොම වෙනවා කියලා. දෙවියන් වහන්සේ කැමැත්ත හැටියට ඔක්කොම වෙයි කියලා සමහරක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නපුරු දෙයක්. ඔයගොල්ලෝ කිතුරුවගේ අටවල වල තියෙන මහා මෝඩ වචන ටිකක්. ඇත්තට කියන්නේ ඒව හරි මෝඩ වචන. මොනක්ද නේද මෝඩ වචන? ඒගොල්ලෝ හැම දෙයක්ම දෙවියන් වහන්සේට බාර කරලා ඉන්නවා. දෙවියන් වහන්සේ ඔක්කොම දේවල් කරනවා. දෙවියන් වහන්සේ මේක කරනවා. දෙවියන් වහන්සේ මේ විදිහට කරනවා. හේතුව ඒගොල්ලෝ හිතන් ඉන්නවා අපි කොයි විදිහට කවන්නේ දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. ඔයගොල්ලෝ දන්නවද මේ මුකුත් නෙමෙයි වෙන්නේ. ඕගොල්ලෝ දේව වචනේ දන්නේ නැති කම නිසා ඕගොල්ලෝ දන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම එක්ක ගමන් කරන්නේ. අනිත් එක තමයි මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න. ඕගොල්ලෝ ආසාව වෙන්න එපා. ජේසුස් වහන්සේත් එක්ක අර නිකන් සමහරක් අය ජේසුස් වහන්සේ ගැන දකින්නේ කොයි විදිහටද දන්නවද? මම අර Facebook එකේ එහෙම දැකලා තියෙනවා. ජේසුස් වහන්සේ ළමයින්ගේ අත අල්ලන් නටන පින්තූර. නේ? සමහරක් මේ අලි බබ්බු. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ජේසුස් වහන්සේ මේ අර හුරතන් ළමයින්ට ආදරේනේ. ළමයින්ට ජේසුස් වහන්සේට ආදරේ කියලා කියන උන්වහන්සේ ළමෙක් වඩාගෙන කියනවා මේ මාගේ නාමයෙන් මේ වැන්නේව පිළිගන්නේ නැව මම පිළිගන්නවා කියලා. ඒ මිනිස්සු වැරදි කරලා ඒ වැරද්ද හදාගන්නේ නැති වුණාම ඒගොල්ලෝ හිතනවා ජේසුස් වහන්සේ මාත් එක්ක අර වගේ ළමයින්ගේ අතින් අල්ලන් නටනවා වගේ නටයි. නේ? සෙල්ලමකට අර ඔය FB එකේ තියෙන ෆොටෝස් එක ෆොටෝ එකක් මම මෙලගේ දැක්කා. මේ ජේසුස් වහන්සේ මොනවාද හොස්පිටල් එකකට දුවගෙන යනවා වෛද්‍යවරයෙක්ගේ ඇඳුමකුත් ඇඳගෙන නලාවක් දාගෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ පෙන්නනවා ජේසුස් වහන්සේ මේ
ඔපරේෂන් එකකදී එහෙම දුවගෙන ඇවිල්ලා ડોක්ටර්ත් එක්ක ඇවිල්ලා මාව ඔපරේෂන් කරයි කියලා. ඔබ දන්නවද ඒව නෙමෙයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව. හalleluya. මිනිස්සු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා වගේ. මිනිස්සු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන විදිහට නිකන් ඒ වගේ විදිහට අපි සම්බන්ධ වෙන්න හදන්නේ නැහැ. අපි ඊට වඩා ගැඹුරින් අපි සම්බන්ධ වෙනවා කියන්නේ. හalleluya. බලන්න මෙතන කියන එක. කියන අන්තිමට කියමු 17 නෙමෙයි. 18 කියන. සියලු යාඥාවලින්ද ඉන්නෙන් වලින්ද සියලු කාලවලදී ආත්මයන්න් කර්ම කොටගෙන යාඥා කරපල්ලා. යම් සුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම් ලැබ සිටින්ද ඒ සුභාරංචිය රහස දැන්වීමට බය නැතුව මාගේ මුඛයේ අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත් මා විසින් කතා කරන්න යුතුව තිබෙන හැටියට ඒ ගැන බය නැතුව කතා කරන පිණිසත් සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවාම සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපන්න. බලන්න මෙතන කියන එක යම් සුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම් ලැබ සිටින්ද ඒ සුභාරංචි රහස දැන්වීමට බය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත් මා විසින් කතා කරන්න යුතුව තිබෙන හැටියට ඒ ගැන බය නැතුව කතා කරන පිණිසත් සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවා එල්ලී වලින් අවදි සිටපල්ලා. බලන්න බයිබලයේ අපිට අවදිව ඉන්න කියලා පෙන්නන තැන්. ඔගොල්ලෝ පොඩ්ඩක් හිතන්න. ඔගොල්ලෝ අවුරුදු ගාණක් දෙවියන් වහන්සේගේ ඉදිරියේ ගැලවීම ලැබලා පල්ලියට එනවා. ඔගොල්ලෝ ස්වාමීන් වහන්සේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තක් තියෙනවා. අපි ජීවත් විය යුතුයි කියලා දෙවියන් වහන්සේගේ කැමැත්තක් තියෙනවා. හalleluya. හalleluya. ඔගොල්ලෝට ඕනේද දෙවියන් වහන්සේගේ ඉදිරියේ බලයේ උසස් ජීවිතයක් ගත කරන්න? ආමෙන්. ඕනේ අතොස්ස. තමද බලයේ උසස් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් උන්වහන්සේගේ උපදේශනයන් වලට ඔයගොල්ලෝ හොඳට අහුම්කම් දෙන්න. උපදේශනය. මම ඒක කියන්නේ සභාවට එද්දී ලෑස්ති වෙලා යන්න උපදේශනයක් ගන්න. එතකොට තමයි මට උපදේශනයක් දෙන්න හිතෙන්නේ. ඔයගොල්ලෝ නිකන් ඉන්නවනම් නිදිමත එහෙම කර ඉන්නවනම් මට ඔයගොල්ලන්ට උපදේශන දෙන්න හිතෙන්නේ නැහැ. මම ඒව ඇතුලේ બ્લોක් කරගන්නවා. ඇත්තටම මම කියන්නේ. මට තේරුණොත් දේශනා කර යද්දී ඔයගොල්ලන් නිකන් ගන්න නෑ වගේ කියලා සමහරක් වෙන්න මෙහෙම බලන් ඉන්නවා. මම දන්නවා සිතුවිලි තියෙන වෙන කොයි හරි. ඉන්නවා මෙහෙම. හරිද? එහෙම නෙවෙයි ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න දෙවියන් වහන්සේගේ උපදේශනයක් ගන්න. තේරුණාද? දෙවියන් වහන්සේ අපිට උපදේශනයක් දීලා තියෙනවා. අපිව උස්සලා තියන්න පුළුවන් උපදේශන. තේරුණාද? උස්සලා තියන්න පුළුවන්. ඔයගොල්ලෝ කී දෙනෙක් ආසද කවදාවත් ලෙඩ නොවි ජීවත් වෙන්න? මම පාස්ට ආසයි ලෙඩ වෙන්නේ නැතුව හැමදාම ජීවත් වෙන්න. ඕගොල්ලෝ කී දෙනෙක් ආසද හැමදාම හිඟයක් නැතුව ජීවත් වෙන්න? හිඟ නැතුව කිසිම දේවල් කරන්න, ඒ කියන්නේ දේවල් කරන්න බාධා වෙන්නේ නැතුව ජීවත් වෙන්න ආසද? අතුසල් මට ආසයි. මට ආසයි දේවල් කරද්දි මට බාධා එන්නේ නැතුව ටක්කල් කරන්න. දන්නවද? ඒකට දෙවියන් වහන්සේගේ උපදේශනයන් පිළිපදින්න. බලන්න මෙතන දීලා තියෙන උපදේශනය. 18 ඉඳලා කියනවා 19 ඉඳලා යම් සුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම් ලැබ සිටින්ද ඒ සුභාරංචි රහස දැන්වීමට බය නැතුව මාගේ මුඛයේ අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසයි. හalleluya. හalleluya. ලැබෙන පිණිසයි. මා විසින් කතා කරන යුතුව තිබෙන හැටියට ඒ ගැන බය නැතුව කතා කරන පිණිසයි. සිළු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවා සිළු ඉල්ලීම් වලින්ද අවදිව සිටපල්ලා. බලන්න පාවුතුමා මෙතනින් අපිට දෙනවා කතා කරන්න සුභාරංචිය කියලා. පාවුතුමා කියන මාව සුභාරංචිය කියන ඒ සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස මොකක්ද කියන්නේ? තානාපතියෙක් කියන බැඳුමක් මට තියෙනවා. ඒ සුභාරංචි කීමේ තානාපතිකම
පාවතුමාට දුන්නේ පොළවෙන්ද ස්වර්ගයෙන්ද? මට ඒකට උත්තර දෙන්න. පොළවෙන් දීපු දානාපතිකමක් ස්වර්ගෙන් දීපු දානාපතිකමක්. කොහෙන්ද? ස්වර්ගේ. ස්වර්ගේ. ඉතින් බයිබලයේ කියනවනේ අපි ස්වර්ගික දානාපතිවරු කියලා. අපිට කියනවා. දන්නවද? මිනිස්සු ස්වර්ගයෙන් දෙන කැඳවීම, ස්වර්ගයෙන් දෙන තනතුර ඒගොල්ලෝ මිස් කර ගන්නවා පොළවේ තනතුර නිසා. ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ සමහරක් අයට හොඳ තනතුරු දීලා තියෙනවා. ස්වර්ගේ ඒගොල්ලෝම පත් කරලා ආලේප කරලා තියෙනවා. ඒ තනතුර ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දීපු ඒ ආලේපය මිස් කර ගන්නවා, අපෑර ගන්නවා පොළවේ කාරණා නිසා. ඔබ දන්නවද මට එහෙම මිනිස්සුම දැක්කම හරි දුකයි, හරිම මෝඩ මිනිස්සු කියලා මට මතක් වෙනවා. හරිම අඥානයි. ඒගොල්ලන්ට ස්වර්ගයේ දීපු තනතුර ඒගොල්ලෝ අපෑරගෙන පොළවේ දෙයක් නිසා. මේ ස්වර්ගේ නැත්තම් අම්මා හරි මොකෙක් හරි කියන එකක් අහලා ගෙදර එකෙක් කියන එකක් හරි අහලා දෙවියන් වහන්සේ දීපු ස්වර්ගයේ තනතුරක් අරගන්නවා. ස්වර්ගයේ තනතුර. පාවතුමා කියනවා මම තානාපතියෙක් කියන බැඳුනේ මම ඉන්නවා. පාවතුමා එහෙම බැඳුනේ පොළවේ නෙවෙයි යාව තානාපතියෙක් කරේ. කොහෙද කරේ? ස්වර්ගේ. යාට ස්වර්ගේ තානාපතිකමක් තියෙනවා. ඒ තානාපතිකම ගැන එයා ජොලිතව හිටියා. හalleluya. 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 ඊට ඔයගොල්ලන්ගේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩ ඔයගොල්ලෝ ගොඩක් කොච්චරනම් මිස් කරගන්නවද? ඔයගොල්ලෝ තානාපර දෙවෙනි සොකලෙන් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතනවා ඒක පේන්නේ නැහැ. දේව රාජ්‍යයේ වැඩවලදී ප්‍රොමෝෂන් ඔයගොල්ලන්ට තියෙනවා. ඔබේ වැඩ කරන ආයතන වල ප්‍රොමෝෂන් නැද්ද? උසස් වී සමහරක් ඇට උසස් වී ජීවිතේවත් ලැබිලා නැහැ වැඩ කරන තැන්වල. අර පොලිස් නිලධාරීන් ඉන්න වයසක අය පෙන්ෂන් යන්න ඕන වෙන එක තරුවක් නැහැ. සර්විස් එක කීයද අවුරුදු 30යි 40යි. එක තරුවක් නැහැ මෙතන. ඒගොල්ලන් ජීවිතේට උසස් ඇයි ඒ? බිබි ඉලියා බිබි ඉලියා ඕරමඩ නරකම් කරා වැරදි තක්කඩි වැඩ කරා ප්‍රොමෝෂන් නැහැ. හැමදාම නිව්මක් උස්සන් කොහෙට හරි යනවා. පුත්ස නැත්තම් මොන බයික් එකක් නැත්තම් පුත්සයි කරේ. ප්‍රොමෝෂන් නැහැ. ඒ ඇයි ඒ? ඒගොල්ලෝ රාජකාරිය හරියට කරලා නැහැ. උසස් වීම නැහැ. නිදිමත මොන තියාගෙන ඉන්නවා. ඉතින් උසස් වීම දෙයිද? කොයි හරි තැනකට නීති අනුකූල නොවන දෙයක් අල්ලන්න ගියාම දුවල ගිහලා අල්ලන්නේ නැහැ. පොර කොට ඉන්නවා. ඒක උසස්සින්නේ. ඔයගොල්ලෝ දැනගන්න. ස්වර්ගයේ වැඩවලදී අපේ ලංකාවේ භාෂාවෙන් කියන නම් ඔයගොල්ලෝ මානසික ගැහුවොත්. හරිද? ඕගොල්ලන්ට කරුණේ මොකුත් නැහැ. හැමතැනම එකම විදිහට ඉන්න පුළුවන්. ඔයගොල්ලන් ජීවිතේ උසස් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගැලවීම ලැබලා මම අවුරුදු 20යි. තාම සාක්ෂි දරන්නේ මොකද්ද? පාස්ටර් දෙවියන්වහන්සේ ස්තුති වේවා. දැන් සාක්ෂි දරනකට අපහාස කරන්නේ නැහැ මම. දෙවියන්වහන්සේ ස්තුති වේවා පාස්ටර්. ඔළුව කැක්කුමක් ආවා පාස්ටර්. යාඥා කරා සුව වුණා. හalleluya! චිකේ ගැලවීම ලැබලා කියන අවුරුදු 20යි. දැන් අපි උගන්වනවා දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුළ තියෙනවා කියලා. ඕගොල්ලෝ සාක්ෂි දරනවා නම් මට කවදාවත් ලෙඩක් ආවේ නැහැ. දැන් බලන්න මේ බ්‍රදර්ගේ සාක්ෂිය. ඔළුවට වැටුණා. එයාට මුකුත් දුන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද වැටෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ ජීවනය දේව දූතයෝ අපිත් එක්ක ඉන්නවා නම් මුකුත් වෙන්නේ නැහැ. හalleluya. අර රබර් එකක් උඩට මොකක් හරි අතෑරියා මොකද වෙන්නේ? ආයි එක උඩ යනවා. තමයි එක වැටිලා පුච්චලායි ගහලකට යන්නේ. ඔබට ගන්න දෙවියන් වහන්සේගේ ජීවනයේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපිට තියෙන ඒ වගේ. ඒ නිසා ඔයගොල්ලන් කියනවා ඔයගොල්ලන් තානාපතිකම ඔයගොල්ලන්ගේ තියෙන තනතුර ඔයගොල්ලෝ දැනගන්න දෙවියන් වහන්සේගේ තියෙන ඔයගොල්ලෝ කවුද කියන එක ගැන. ඒකයි මෙතන කියන්නේ. සුභාකි රහස් දැනීම බය නැතුව
මාගේ මුඛයේ අරිලස කතාවේ බලය මට ලැබෙන පිණිස හරි මා විසින් කතා කරන්න යුතුව තිබෙන හැටියට ඒ ගැන බය නැතුව කතා කරන පිණිස සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවා සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපල්ලා. දැන් බලන්න ඔයගොල්ලන්ට කොච්චර දෙයක් කරන්න තියෙනවද? ඔයගොල්ලෝ කී දෙනෙක් මේ වගේ දේවල් කරලා දේවල් වෙනස් කරගන්න හදනවද? බලන්න මෙතන කියන එක. පාවුතුමා කියනවා හැම ශුද්ධවන්තයෙක් උදෙසාම අවදිව ඉඳලා යාඥා කරන්නලු. නොකඩවා කතා කරන්න පුළුවන් වෙන පිණිස. දැන් ඔයගොල්ලෝ යාඥා කරනවද? ස්වාමීනි මේ දේශයේ සුභාරංචිය උදෙසා මිනිසු දිනා ගන්න පිණිස කතා කරන පිණිස අපේ සභාවයගේ කටවල් අරින්න කියලා. හාලෙලූයා. ඕගොල්ලෝ එහෙම නැහැ. මෙතනට කවුරු හරි එනකම් බලන් ඉන්නවා. ආත්ම දිනා ගන්න යන්නේ නැහැ. යෝයි විනාශ වෙනකම් විනාශ වෙච්ච දේ. ඕගොල්ලන්ට සුභාරංචි කරන වැඩක් නැහැ. ඕගොල්ලෝ අහන්නේ. ඕගොල්ලෝ යන්නේම අහන්නේ නැහැ කියලා. අහන්නේ නැහැ. කිව්වට වැඩක් නැහැ. පාස් අහන්නේ නැහැ. බොරුවට. ඔය කිව්වට වැඩක් නැහැ. අප්පා උන් අහන්නේ. අහන්නේ නැහැ කියලා ඉතින් අහන්නේ. ජේසු ගැන අහන්නේ නැහැ පාස්ටර්. අපි කියලා වැඩක් නැහැ. කිව්වම අපිට බයිනවා. ඉතින් ඒක කියලා යා කියන සුභාරංචි. ඉතින් ඕගොල්ලෝ කියන සුභාරංචි කවුද අහන්නේ? ඕගොල්ලෝම පිළිගන්න නුන් ගැලවෙන්න බෑ කියලා. මම ඔයගොල්ලන්ට දෙයක් කියන්න. කෙනෙකුගේ ඇඟේ ඉන්න යක්ෂාත්මය දුරු වීමට වඩා බලවත් දෙයක් තමයි ඒ කෙනා ගැලවීම ලැබීම. තේරුණාද මම කියන එක? ඒ කෙනා ස්වර්ගයට උත්පාදනය ලැබීම. නැත්තම් එයා මැරුණොත් යන්නේ නිරේට. තේරුණාද? මේවා පිළිගන්න. ඕගොල්ලෝ කාලා දීලා ඕගොල්ලන්ට රැකියාව කරලා හම්බ කරලා ඕගොල්ලන්ට ඕන කරන ඇඳුම් ටික ගත්තා. ඕගොල්ලන්ට ඕන කරන දේවල් ගත්තා. කේවල් දොරවල් හදාගත්තා. ආයි පාස්ටර් හාලෙලූයා. දැන් අපි හොඳින් ඉන්නවා. එහෙම කිව්වා හාලෙලූයා කියලා ඕගොල්ලෝ කියා. හැබැයි බලන්න මෙතන පාවතුමා කියන දේ සුභාරංචි කියන්න කටාරින පිණිස යාඥා කරන්නලු. ආයි කියන්තුයි අන්තිම විස්තර මා විසින් කතා කරන්න යුතුව තිබෙන හැටියට කතා කරන්න යුතුව තිබෙන හැටියට පාවතුමා කියනවා මම වෙනින් යාඥා කරන්න කතා කරන්න යුතුව තිබෙන හැටියට කතා කරන්න. ඊට පස්සේ ඒ ගැන බය ඇතුව කතා කරන පිණිසත් ඒ ගැන බය නැතුව නේද? බය නැතුව කතා කරන්න. ඊට පස්සේ සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපා. සියලු ශුද්ධවන්තයන් ගැනද මා ගැනද මොනවද කියන්නේ? මා උදෙසා නොකඩවා සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපා. දැන් ඔයගලන්ට මම කෝ ජේසුස් වහන්සේ සභාව ඔසව ගන්න එනවා. අපි උනන්දුවෙන් යාඥා කරමු. මොකද දන්නවද මම මේ කාලේ උගන්වන්නේ ඒවම තමයි. මම දැන් මාස ගානක් තිස්සේ ඉඳලා සූදානම් කරනවා මිනිස්සුන්ව හිත හදනවා. මොකද හේතුව මේ කාලේ අපි ඒව කරේ නැත්තම් යේසුස් වහන්සේ සභාව ඔසව ගන්න එද්දී ඕගොල්ලෝ ඉදි මෙතන රන් බස්සෝ හදහද අර මෝසස්ගේ කාලේ වගේ. මෝසස් කන්ද උඩ ඉඳලා ගිවිසුම අරගෙන ආවා. සෙනක මොකද කරේ? මෝසස් එන්න පරක්කුයි කියලා රන් බස්සෙක් හදලා වැන්දා. ඔව්. ඔබ නේද දෙවියන් වහන්සේ ඒකට අප්‍රසන්න වුණා. මෝසස් ගියා සීනයි කන්දට මොනා කරන්නද? දේව අභිමුඛත්වයේ ඉඳලා ඒ දෙවියන් වහන්සේගේ හඬ අහලා ඒ දෙවියන් වහන්සේගේ වචනය අරගෙන එන්න. සෙනග මොකද කරේ? මෝසස් කන්දෙන් බහලා එද්දී අපිට දැන් දෙවි කෙනෙක් නැහැ. මෝසෙසුත් නැහැ. අපි අපිට පිළිහිට වෙන පිණිස අපි හදාගමු රන් වස්සේ. හැදුවා රන් වස්සේ. හදලා රන් වස්සට නමස්කාර කළා. අනේ ඔගොල්ලෝ දන්නවද? රන් වස්සෝ හදන්න ලෑස්ති වෙන්න එපා. කවදාවත් ඕගොල්ලෝ මේ වගේ දේවල් වලින් අවදිව හිටියේ නැත්තම් මම ඔයගලන්ට ආයෙ කියනවා සාතන් එන්නේ කොනිත්තන්නේ කොනිත්තන මං යන්න කියලා යන්න නෙවෙයි. ඕගොල්ලන්ව නිරේට අරන් යන්නමයි. හalleluya. මම මේක හොදනව ගන්නවා. සාතන් ඉන්න ඔයගොල්ලෝ නිරේට අරන් යන්න. හවු වෙන්න එපා.
චූටි දෙයකට ඉඩ දෙන්න එපා. පොඩි දෙයකදී ආත්මික නොවන දේව වචන එකක නැති හැම දෙයකටම ඔයගොල්ලන්ගේ ගෙදර හරි, ඔයගොල්ලන්ගේ යාළුවෝ හරි, ඔයගොල්ලන්ගේ පවුල හරි, ඔයගොල්ලන්ගේ පොළොවට හදනවා නම් ඒ වගේ දේවල් වලට සේයන් කමක් නැහැ. ජේසු ගැව්වේ. ජේසු ගැව්වා. ජේසු ගැව්වද නැද්ද? ජේසු ගැව්වා. දේව මාලිගාවේ වෙලදාම් කර හිටපැන් ජේසු මොකද කරේ? ගැහුවා. ගැහුවා. දේව වචනට විරුද්ධ දේවල් ඔබලා ගෙවන්න තුල වෙනවා නම් එකක වෙන්න එපා කවදා. විරුද්ධ. ඒවට විරුද්ධ වෙන්න. දෙවියන් වහන්සේගේ දේට වඩා වෙන දෙයක් ඒකට විරුද්ධ වෙන්න. ඒවට විරුද්ධ වෙන්න. හේතුව ඒවා වැරදි. සාතන් චුට්ටක් තමයි මුලින්ම දාන්නේ. හවු වෙච්ච ගමන් ඊට පස්සේ කෙලින්ම ඌගේ පදිච්චිය හැටියට තෝරගන්නවා. ඊට පස්සේ ආලේපේ නැහැ. යාඥාවක් නැහැ. බයිබල් කියවීම මුකුත් නැහැ. ඕගොල්ලෝ තනි කරම මානසික දේවල් කර මානසික දේවල් කර මානසික නියමයන් කර වැඩ කරගන්න බලනවා. අන්තිමට ක්‍රිස්තුස් වහන්සේ සභාව සවගන්නෙද්දී ඕගොල්ලෝ සූදානම් නැහැ. ඕගොල්ලන්ගේ ළඟ ඉන්න කෙනා ඇසරේ. ඕගොල්ලෝ නැහැ. ඕගොල්ලෝ බලන් ඉන්නවා. අනේ නෑ. එයා ගියා. අයියෝ ඒගොල්ලෝ ගියා. අයියෝ ඇයි ජේසු මාව දාලා ගියේ? ඕගොල්ලෝ දැනගන්න. මේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හරි. අපි ඊළඟට කියවමු. අපි ඊළඟට දෙවියන් වහන්සේගේ වචන අපි කියමු 2 කොරින්ති 10:3. 2 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පද. මක්නිසාද අපේ මාංශයෙන් හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමු. අන්න බලන්න. ආයෙ කියන්න. මක්නිසාද අපි මාංශයෙන් හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමු. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ මොනවද කියන්නේ? හයියෙන් කියන්නේ මොනවද කියන්නේ? මාංශයට යුද්ධ නොකරමු. ඊට පස්සේ මක්නිසාද අපේ යුද්ධ ආයුධ මානසික නොවේය. එහෙත් ඒවා බලකොටු බිඳහැරීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්නයි. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල් වලින්ද බිඳහැරා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වාල් කර දෙමු. හාලෙලූයා. බලන්න 4 වෙනි පදේ මක්නිසාද අපේ යුද්ධ ආයුධ මානසික නොවේ. ඒ කියන්නේ අපේ යුද්ධ ආයුධ මානසික ඒවා නෙවෙයි. අපේ යුද්ධ ආයුධ මොනවද? බලන්න හොඳට බලන්න. මක්නිස එහෙත් ඒවා බලකොටු බිඳහැරීමට දෙවියන් වහන්සේගේ බල සම්පන්නයි. දැන් මානසික යුද්ධ ආයුධ වලින් පුළුවන් මානසික දේවල් විනාශ කරන්න. මම මෙහෙම අහනවා. බෝම්බයක් ගැහුවා කියලා යක්ෂයාව මරන්න පුළුවන්. අපි කියමුකෝ අපි තුවක්කුවක් අරගෙන පාස්ටර් මගේ ළඟට හැමදාම රැයට කවු දෙකෙක් කියනවා කළු පාට එකේ මං ගත්තා පිහියක් ඇනගෙන ගියා. ඔක තමයි යක්ෂයාට පිහියෙන් ගහලා මරන්න පුළුවන්ද? පුළුවන්ද? යක්ෂයාට බෝම්බ ගහලා මරන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? යක්ෂයා කියන්නේ ආත්මයක්. තේරුණාද? හොඳට මතක තියාගන්න. මෙතන කියන්නේ ඒකයි. මක්නිසාද අපේ යුද්ධ ආයුධ මානසික නොවේ. එහෙත් ඒවා බලකොට බිඳෙලිවට දෙවියන් වහන්සේට බල සම්පන්නයි. දැන් ඔයගොල්ලෝ ළඟ තියෙන යුද්ධ ආයුධ මොනවද? අපි ඉස්සෙල්ලා ඉතිසපතේ බැලුවා. මේ යුද්ධ ආයුධ පාවිච්චි කරන්නේ නැතුව කවදාවත් ඕගලන්ට බෑ සාතන්ගේ උපක්‍රම වලට විරුද්ධ වෙන්න. සාතන්ගේ උපක්‍රම වලට. ඊට පස්සේ කියනවා අපි විවාදයන් දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල් විඳලා බලන්න විවාදයන් දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් සියලු උසස් දේවල්. මම ඔබට දෙයක් කියන්නම්.
දෙවියන් වහන්සේගේ දේට වඩා උසස් වෙන හැම සිතුවිල්ලක්ම ඔයගොල්ලෝ පිළිගන්න. බලන්න ඔයගොල්ලන්ගේ ජීවිත මේ වෙලේ තියෙන වාතාවරණයක් ටක් ගාලා වෙනස් වෙන්නේ නැද්ද කියලා. වෙනස් වෙන්නේ නැද්ද කියලා බලන්න. බලන්න. එක දවසක් සාතාන්ගේ උපක්‍රමයට පළවෙනි දවසේම ඔයගොල්ලන්ට දාන සිතුවිල්ලෙදිම සාතාන්ගේ උපක්‍රමයට විරුද්ධ විඳලා බලන්න. ඔයගොල්ලෝ විරුද්ධ වුනේ නැත්නම් සාතාන් ඔයගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම ජීවිතේම විනාශ කරනවා. බලන්න මෙතන කියන උසස් දේවල් අපි විවාදයට දෙවියන් වහන්සේ කියන දැනගැනීමට විරුද්ධ උසස් වන්නා වූ දේවල්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධ උසස් වෙන දේවල් කියලා මෙතන කියන්නේ. ඒකයි මගේ යක්ෂයා කැමති නෑ ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ බයිබල් කියවනවට කැමති නෑ. ඔයගොල්ලෝ දේව වචනේ මෙනෙහි කරන්න යනවට සාතන් කැමති නෑ. ඌ දානවා සිතුවිල්ල. උසස් දෙයක් දානවා ඊට වඩා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට වඩා උසස් දෙයක් දානවා. හරියට නිකන් එදා ආදම් සහ ඒ වගේ දේදී ඒවම අල්ලගත්තා වගේ. මේ ගහෙන් දෙවියන් වහන්සේ ගෙඩි කන්න එපා කිව්වද? ආ? දෙයන්ස කිව්වද? අහනවා. හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධ වෙන හැම දෙයක්ම ඒ දේවල් සාතාන්ගේ දේවල්. ඊට පස්සේ නුඹලාගේ කීකරුකම විවාදයට දෙවියන් වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධ උසස් වන්නා වූ සියලු උසස් දේවල් දෙවිදෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමු. සිතුවිලි. ඔයගොල්ලෝ තේරුම් සිතුවිලි. හැම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේට කීකරු වෙන්න වහල් කරන්නලු. සිතුවිලි. හalleluya. ඒ කියන්නේ මොනවද? සාතන් ඔයගොල්ලන්ට දාන්නේ සිතුවිල්ල. සිතුවිල්ලක් දාන්නේ මේක හරියන්නේ. ඔය කිව්වට මේක හරියන්නේ. දෙවියන් වහන්සේ සුවය කියනවා කිව්වට ඒක සුව වෙන්නේ නැහැ. අපි කියමු ඔයගොල්ලෝ රෝග ලක්ෂණයක් තියෙනවා. ඔයගොල්ලන් දේව වචනේ කතා කරන වෙනුවට ඔයගොල්ලෝ කතා කරන්නේ ලෙඩේ ගැනමයි. ක්‍රිස්තුස් වහන්සේ ඔයගොල්ලන්ගේ සිතුවිලි, ඔයගොල්ලන්ගේ මනස කීකරුව වහල් කර දෙන්න. වහල් කර දෙන්න සිතුවිලි වලට හවු වෙන්න එපා. සිතුවිලි කියන ඒවා නිකන් හුලඟ වගේ. ඕගලන්ට මේ වෙලාවේ සිතුවිලි 1000ක් එයි. ඕගලන්ට මේ වෙලාවේ සිතුවිල්ලක් එයි. මෙතන හරි රස්නේ. මෙතන ඉන්න හරි අමාරුයි. ඕගලන්ට තව සිතුවිල්ලක් එයි. මේ වෙලාවේ ගෙදර හිටියනම් කියා නිදා ගන්න කියලා. ඕගලන්ට තව සිතුවිල්ලක් එයි. කීයටද වැඩ ඉවර වෙන්නේ මට අතන්න දැන් ටක්කාලා යන්න ඕන. ඕගලන්ට තව සිතුවිල්ලක් එයි. නෑ මම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මම සූදානම් වෙනවා මේ වෙලාවේ කියලා. මේ සිතුවිලි වලින් ඕගොල්ලෝ අල්ලගන්න සිතුවිල්ල මොකක්ද? ඒ සිතුවිල්ල තමයි ඕගොල්ලෝ ගොඩනගන්නේ වර්ධනය කරන්නේ. හalleluya. හalleluya. ඕගොල්ලෝ අල්ලගත්තොත් අපි දෙවියන් වහන්සේගේ ඉදිරියේ අපි වර්ධනය වෙන පිණිස අපි ගොඩනැගෙන පිණිස මේ කාලේ අපි ඉන්නවා කියලා ඕගොල්ලන්ගේ ආත්මේ මනස ඔක්කොම විවෘත කරගන්න. තේරුම් ගන්න. උන්වහන්සේ ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. හalleluya. අපි නැගිටලා අපි දෙවියන් වහන්සේට අපි යාඥා කරමු. අපි උන්වහන්සේට ස්තුති කරමු මේ වෙලාවේ. අපි ස්වාමීන්